විජය ග්‍රැෆික් මල්ටිමීඩියා ඩිප්ලෝමා පාඨමාලාව ග්‍රැෆික් ඩිසයිනින් ඩිජිටල් ඇනිමේෂන් ඩිජිටල් ෆොටෝග්‍රැෆි වීඩියෝ ප්‍රොඩක්ෂන් සහ රැකියා ශිෂ්ත්‍ර මූලික කොටගෙන කෙටි කාලීන විශේෂිත පාඨමාලා පැකේජ් අප විසින් හඳුන්වා දී ඇත. කතා කරනකොට දේශපාලඥයෝ බුදුරැස් තමයි කටෙන් එන්නේ. මෛත්‍රීපාල මාත්මයත් එහෙමයි. එයත් එහෙම තමයි. කට්ටිය කියනනේ මෛත්‍රීපාලට කෝල් ගත්තා ආන්සර් කරන්න. ඒව ඇත්ත කතා. ඔබ සම්බන්ධීකරණය එකමරක ඔබ එපා සම්බන්ධීකරණය හදලා දෙන්න. දෙකම චතුර එකක්. හැබැයි ඒකේ කෝට් වෙන්නේ එක ටෙන්ට් එකක් 30000යි කියලා. රුපියල් 2500 දවසට කුලියට ගන්න පුළුවන් එක. කියන්නේ මේ යහපාලනය ගැන කියාගෙන ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහොම තමයි කරුවා. ඔහු සපෝට් එක දුන්න රංජන රාමනායක දිගට පාස් කරන්න කියලා. ඔබ කිමින් කියන මං ගාව රෙකෝඩින් එක තියෙනවා රංජන මට කියපු. කඩේ යනවද රනිල්ද? නෑ මම කියන්නේ ඉතින් කඩේ යනව නෙවෙයි. ඇත්ත කියන්නේ ඒක ඉතින් උපහාසාත්මකව බලන්නේ මං කියපු කාරණේ ගැන. ඔබ ඊටාම සංවේදී සහ ඊටාම වැදගත් සමාජ විවරණයක් කරන්න. ඒක දැක්කේ නැද්ද? නෝ ඩීල් ගම. නෝ ඩීල් ගම විතරයි තියෙන්නේ. නෝ ඩීල් ගෝ කියන එක හැල්ල හරලා තමයි ගම හදලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු බයස්ද කියලා කියන්නත් මම දන්නේ නැහැ. ඔබ කියන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ ඩීල් එකක් තිබිලා ඒක ප්‍රතිඵල විතර මේ අලුත් අගමැති වෙන්නේ කියලා. මේ දෙදරුම එනකොට කළමනාකර ගැනීමේ හොඳ ඔප්ෂන් එකක් රනිල් කියලා රාජපක්ෂ දැනන් හිටියා. දැනන් හිටිය වෙන්න පුළුවන්. මේ අරගල කාර්යයන් මර්ධනය කළා හරි මේව කළා හරි. ඔබ කියන්නේ මර්ධනය කරන්න ඕන කියලාද? මර්ධනය වෙයි සමහර වෙලාවට. වෙන ප්ලෑන් එකක් ඔබේ හිතේ තියෙනවද? මම අද වෙනකන් ගොට ගෝ හෝම් කියන සටන් පාසෙ කියලා නැහැ. ඉතින් එහෙනම් ඔබ එතෙන්ට යන්නේ? රනිල්ට ගොඩක් chance දෙන්න කියන්නේ නැහැ. භූමිය තියේද ගෝල් පේස් භූමිය අරගල කරුවන් හැමදාම රනිල් ඉන්නකන් තියෙයි. ඔබට හිතෙන්නේ නැද්ද මොකක් හරි යට අරගල භූමියේ යට වෙන දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා? මට නම් හිතෙනවා මේ අද සිද්ධ වෙන හැම දෙයක්ම පාස්කු ප්‍රහාරය වගේ ප්ලොට් එකක්ද කියලා. අයිබුවන් ඕෂල හේරත් කිව්වම ලංකාවේ ගොඩ දෙනෙක් අඳුරගත්තේ ඔහුගේ දවසක අර බුරැල්ලේ පල්ලියට බෝම්බ තිබ්බ කියලා චෝදනා එල්ල වුණු වෛද්‍යවරයාගේ පුතා විදිහට. ඔහුගේ සංවේදී මාධ්‍ය සාකච්ඡා ගොඩක් අයට මතකයි. නමුත් ඕෂල හේරත් කියලා කියන්නේ අපි මේ අද කතාවට සම්බන්ධ කරගන්න කතා නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සමාජ මාධ්‍ය ජාල ප්‍රධානියා විදිහට කටයුතු කළා. ඒ වගේම වසර එකහමාරකට විතර ආසන්න කාලයක් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒ නිසාම තමයි සමහර වෙලාවට මේ ඔහුගේ පියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යම් දේශපාලනික වටපිටාවක් තියෙනවා කියන චෝදනාවත් සමාජයෙන් එල්ල වෙන්න පටන් ගත්තේ. මොකද්ද මේ සිද්ධිය දැන් කොහොමද තාත්තට? දැන් තාත්තා ගෙදර හොඳින් ඉන්නවා. අපි දැන් අපේ ජීවිතය ආපහු සුපුරුදු පරිදිගත කරන්න උත්සාහ කරනවා. ඒ තැනකට හදාගෙන යනවා. හැබැයි ඉතින් තාම නෛතික ප්‍රශ්න තියෙනවා. උසාවියේ තියෙන පිහිටත් උසාවිය ශක්තියත් අපි කල් වේලාවට ඇතුව මාත් එක්ක හිටපු නීතිඥ පිරිස අවශ්‍ය කටයුතු කරපු හින්දාත් මූලික අයිතිවාසිකම් නඩුවක් අපි ගොනු කරලා තියෙනවා දෙකක්. ඒ දෙකත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවත් එක්ක ඉදිරියේදී හුඟක් දුරට ගොඩක් තොරතුරු ඒ නඩු විභාගයට ගන්නකොට ඒ පිළිබඳව සමාජගත වෙයි. උසාවිවල තියෙන හින්දා මම මේකේ ඇතුළාන්තයේ කරුණු කාරණා නොකියුවත් ඒක බරපතල සමාජ කාරණා ගණනාවක් කියුණානේ. බෙල්ලම්බිල රජමහා විහාරස්ථානත් බෝම්බ තියන්න ගියපු සැලසුමේ පිටිපස්සේ ඔබේ පියා හිටියා කියලා කියවුණා. ඔබ හිතන්නේ මේ ඔබට ඔබේ පියාට මේ ප්‍රහාර එල්ල වෙන්නේ මේ චෝදනාව එල්ල වෙන්නේ ඔබ දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කියලාද? මෙහෙමයි. අහඹුලෙස්ස මෙතනට ඇවිල්ලා පසුබිමත් එක්ක මගේ දේශපාලනයත් එක්ක ගත්තාම මේගොල්ලන් ඒක හරහා මේක වෘතාන්තයක් හැදෙන්න පුළුවන් කාරණයක් කියලා හිතලා මොකද උසාවියේදී මගේ පියාගේ දේවල් වලට වැඩිය මගේ බැංකු ගිණුම් වාර්තා, මගේ මොබයිල් ෆෝන් ඔක්කොගෙම රෙකෝඩින්ග්ස්, මගේ ලැප්ටොප්, මගේ ෆෝන් තමයි මේ පරීක්ෂා කරන්න උසාවියෙන් අවසර ගන්න පොලිසිය ක්‍රියා කරේ. ඉතින් ඒ හිතකොට හිතෙනවා ඒගොල්ලන් මගේ හරහා යම් කිසි මේක ඇතුලේ ප්ලොට් එකක් තියනවාද කියලා. ලංකාවේ ඔක්කොම කන්ස්පිරසි තියරිනේ වෙලා තියෙන කනගාටුවකට කාරණේ මිනිසු කන්ස්පිරසි තියෙන පොලිසිත් ඉන්නේ කන්ස්පිරසි තියරි වල පුරා වෘතාන්ත ලස්සන ට්‍රැජික් කතාන්දර ගොඩනගා ගන්න පුළුවන් නම් ෆෙරි ටේල්ස් හදන්න පුළුවන් නම් ඒ රාමෝ කියන්නේ නැත්තම් ඉතින් මේ කතාව ලියා ගන්නකොට අන්තිමට මේ පොලිසිය ලොකු අසරණතාවයකට මේ එන තැනක තියෙයි ඉස්සරහම. දැන් ඔබේ පියාගේ කතාව එක පැත්තෙන් අපි එහෙම නතර කරමු අධිකරණ කාර්යාංශ මං එහාට වැඩිපුර හාර අවසන් යන්නේ නැහැ. මට දැනගන්න ඕනේ දැන් පියාගේ තත්ත්වය සහ මොකද වෙන්නේ කියන කාරණාව.
අනිත් එක තමයි දැන් ඔබ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ස්ටාෆ් එකේ හිටියේ. ඔව්. ඊළඟට ඔබ එතන එළියට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන කාලයක් කවුන් එක වැඩ කරනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයෙන් පහුගිය මහා මැතිවරණයේදී බස්නාහිර පළාතට ඔබ ඡන්දය ඉල්ලනවා. මොකද්ද ඔබ මේ දේශපාලන ගනුදෙනු? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගාව නිදහස් පක්ෂයේ සභාපතිවරයා ගාව ඉන්න ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධ වෙනවා. අර නාගනන්ද ගුරුත්වාක මහත්තයත් එක්ක පැටලෙනවා, නඩුවක් දා ගන්නවා. මොකද්ද ඔබ මේ දේශපාලනේ? මගේ ඇත්තට මම කිව්වේ මගේ පවුලේ දේශපාලනයක් නෑනේ. අපි දේශපාලනික පවුලක් නෙවෙයි. මම වෘත්තියෙන් මගේ වැඩ පටන් අරගෙන මම ඇත්තටම 2009 7 8 9 10 වැඩ කරේ ඔයසිස් හොස්පිටල් එකේ CEO හැටියට. ඒකේ වැඩ කරා. ඊට පස්සේ ITS කියලා තියෙනවා ලංකාවේ පළවෙනි උපාධි පිරිනමන ආයතනයේ. ඒකේ ප්‍රොජෙක්ට් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට මම වැඩ කරා. මම නිවහල් මනසක් තියෙන. එතකොට මිනිස්සුන්ගේ ගොඩක් තැන්වල ස්ටැටික් තියෙන්නේ පුරවැසියෙක්, පුද්ගලයෙක්. හැබැයි මගේ ස්ථිර පදනම තියෙන්නේ මගේ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්තිත. එතකොට මම ආගම් ભેද, ಜಾති ભેද ඒවා නැතුව වැඩ කරන කෙනෙක්. එතකොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ බේරුවල ප්‍රශ්න එනකොට එතනදී මම හිටගත්තේ ඒගොල්ලන්ට විරුද්ධව. එතන කලකිරීම ඇතුණා. ඊට පස්සේ අපි හැමතිස්සෙම යහපාලන දූෂණ විරෝධීය ඒ පැත්ත හිටපු හින්දා සිරිසේන පොදු අපේක්ෂක වෙලා එනකොට එතන හිට ගන්නවා. එහෙම කාලයක් ඇවිල්ලා එනකොට සිරිසේන මොකද මම දැක්කේ මම වෙනස් වුණේ නැහැ. අපි සහාය දක්වන කඳවුරු ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති කියන දේවල් වෙනස් වෙනකොට අපිට ඒ තැන්වල ඉන්න බැරි නම් අපි ගිහිල්ලා අපිට ප්‍රතිපත්තියට ගැලපෙන තැනක් හොයාගෙන යනවා. එහෙම තමයි මම අන්තිමට සිරිසේනගෙන් එළියට බැස්සට පස්සේ මම නාගානන්ද කොඩුතුව, කුරුහාන් පල්ලේවත්, NPM, UPM එතකොට මම ඉස්සෙල්ලාම ගිහිල්ලා හම්බෙන්න අනුරු කුමාර දිසානායක ආව හම්බෙලා යත්තක විනාඩි 5ක් එයාගේ දේශපාලනය කොහොමද කියන ඒ දේ හදාලා ගන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ තියෙන එක තැනකට සෙට් වෙන්නේ නැතුව ඉස්සරහට යන ගමනට කාවේ. ඊළඟ එන චෝදනාව තමයි කට්ටියන එහෙනම් ඇයි UMP එකට ගිහිල්ලා සෙට් වුනේ කියලා. ඇත්තටම UMP එකට ගිහිල්ලා මම සෙට් වෙන්නේ UMP එක ඉතිහාසයේ අන්ත පරාජයකට යනවයි කියන තැනක් දැන. මම ඇත්තටම එදා ඒකට ගියේ පාර්ලිමේන්තුව යන්න මම එහෙම මේ මෝඩෙක් නෙවෙයි හිතන්නේ නැහැ මේ දේශපාලන හිම ලොකුට කරපු නැති එකපාරට ගිහලා පාර්ලිමේන්තුව යනවා කියලා. මම එතනට ගියේ මම එදා ගිහිල්ලා කතා කරේ විකල්ප දේශපාලනය ගැන. ප්‍රධාන පක්ෂ ඇතුළේ වුණත් විකල්ප හොඳ මිනිස්සුන්ට ඡන්ද දෙන්න ඕන කියන කාරණේ මම කතා කරා. මගේ වේදිකාවෙම මම මගෙන් අහපුවම එක් කරා ඉන්ටර්විව් එකකදී රනිල්ට ඡන්ද දෙන්න. මම කිව්වා මම රනිල්ට ඡන්ද දෙන්න කියන්නේ නැහැ. ඡන්ද දෙන්න අලුත් මූණු වලට. ඇයි UMP එකෙන් කියන්නේ? UMP එක වේදිකාව නැග්ගහම මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි. අපි කියන එක ලොකු ඔඩියන්ස් එකනේ. ඒකම නිකන් හරි. ඔයාගේ channel එකේ මම කිව්වහම ඔයාගේ ඔඩියන්ස් එකක් ලොකුයි. මම YouTube එකේ subscribersලා 500,000ක් ඉන්න එක කතා කරොත් මම කොච්චර හොඳ කතාවක් ගියොත් ඒක අහන්න ඉන්න සංඛ්‍යාව අඩුයි. ඒ වගේ මම මගේ channel එකට තෝරගත්තේ වෙලාවේ පහසුවෙන් ගිහලා ලොකු ඔඩියන්ස් එකකට කතා කරන ටිකක් වෙනස් කතාවකට UMP එක. ඒ කියන්නේ ඔබ UMP එකේ platform එක පාවිච්චි කරන්න ගියේ ඔබේ වැඩේට. මගේ වැඩේට මම පාවිච්චි කරන්න ගියේ. එතකොට එක්සත් ජාතික පක්ෂය කියන මහා දැවැන්ත පක්ෂයත් මේ එක එක්කෙනාට ඕන ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන්න ප්ලැට්ෆෝම් එක විකුණුවා ගන්නද කරේ? නෑ මම සාමාන්‍යයෙන් මට ඔඩියන්ස් එකක් තියෙනවා, මට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒගොල්ලන් ඒ වෙලාවේ තරුණ අය හොඳට හිටියා. ඒ පක්ෂයත් එක්ක මම ඍජුව මගේ ප්‍රතිපත්ති වල කිව්වා. හදිසිය දින්න නම් හරි මම මගේ ප්‍රතිපත්ති වල මං ඉදිරියට යනවා. පක්ෂ ප්‍රතිපත්ති ඕනෙම පක්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළියට ආපුවම ඒගොල්ලන්ගේ කියන කතාව සමාජයට දිරවන්න බැරි දේවල් නෑ. දැන් ඔබ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගාව ඉඳලා ඔහුව දැඩි විවේචනයට ලක් කළා. ඔව්. පහුගේ කාලය මුළුල්ලේ මොහු ජනාධිපතිවරයා විදිහට තනතුර දරන සමයේත් ඊට පස්සෙත් ඔබ අයථා ලෙස මුදල් එක් රැස් කිරීම සහ රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධව ඔබ බරපතල චෝදනාවක් එල්ල කරනවා. ඇයි මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද්ද කෝන්තරේ? නෑ කෝන්තරයක් නෙමෙයි. මම පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පොදු අපේක්ෂක හැටියට ඉන්නකොට සහාය දෙන්න ගියේ ප්‍රතිපත්ති ප්‍රකාශයට. ඔහු කිව්වේ මොනවාද? යහපාලනය සාධාරණ සමාජයක් ඔය ඔක්කොම දූෂණය නෑ කියලානේ. ඉතින් ඒ හිතින් ගිහිල්ලා යාගා වැඩ කරනකොට මම අඩුම ගානේ half sheet එකක්වත් එතනින් ගෙදර අරන් ආවේ නෑ. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගෙහුවේ බයිලාද? කතා කරනකොට දේශපාලඥයෝ බුදුරැස් තමයි කටෙන් එන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එහෙමයි. එයාත් එහෙම තමයි. යහපාලනය ගේන්න ආපු මෛත්‍රීපාල සිරිසේන ඒකට ආදර්ශයක් වෙන්න එපා. ජනාධිපති ලේකම් කාර්යාලය තුල ඒ යහපාලනය ඒ දේ එයාගේ ආදර්ශයක් තිබ්බා. ඒක උනේ නැද්ද? එහෙම එකක් උන්නේ නැහැ. මොනවද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටපු ජනාධිපතිවරයා කරපු ප්‍රධානම මේ අකටයුතුකම්? එයා ගොඩක් තැන්වලදී අහක බලක් දැන් අපි ඔය මේ ගෙදර ප්‍රශ්නයක් වුණොත් ඒක ඕනෙම ගේක ප්‍රශ්නයක් වුණොත් ඒ ගෙදර තාත්තා අඩු වැඩි වශයෙන් වගකීම් බාර ගන්නවා. එයාගේ වගකීම් එයා පැහැදිලිව
මගහැරියා. එයා දොරක් එයා කාට හරි කතා කරන්න නැහැ කියලා තීරණය කරොත් එයා කතා කරන්නේ හේමසිරි කියනනේ පැය ගණන් රස්තියා දුනා මෛත්‍රීපාලගේ දොර ගාවට ඇවිල්ලා මේ කතා කරගන්න බැරුව අදාළ තොරතුරු දිගන. ඒ ඇත්ත කතාව නිලන්ත කට්ටිය කියනනේ මෛත්‍රීපාලට කෝල් ගත්තා ආන්සර් කරන්නේ. ඒව ඇත්ත කතාව. ඔබ සම්බන්ධීකරණය එකමරේ ඔබ එපා සම්බන්ධීකරණ හදලා දෙන්න. ඉතින් මම එතන ඉන්නකොට මම පාසු ප්‍රහාරය වෙන කාලේ මම එතනින් අයින් වෙලා. හැබැයි මම යාගාව රාජකාරී කරන කාලේ සමහර තැන්වලදී යම්කිසි ගැටීම් මම යාට මූණට කියනවා. මගේ ප්‍රතිපත්තිය සමහර දේවල් යාගේ ඕන එකක් මම හිතේ. ඒකට යාගේ හිත රිජිච්ච අවශ්‍යතාවය තියෙනවා අපි ඇත්ත පෙන්නලා දීපු වෙලාවට. ඒ වෙලාවට එයා කරන්නේ මාත් එක්ක අන්තිමට මාස 6ක් විතර මම මේ සම්බන්ධීකරණය මට හම්බෙන්න බෑ. කෝල් එකක් ගන්න බෑ. බැරි මෙතන මම ලියුම් මල්ලිලා අයින් වුණා. දැන් මේ මොහොතේ මට එන ආරංචි තමයි අඩුම ගානේ පක්ෂයක් කෙනෙක්ට මේ මොහොතේ යට කෝල් එකක් දීලා සම්බන්ධ වෙන්න බැලු. තීරණයක් ගන්න. දැන් මෙයා යන හරබද ඒ වගේ එහෙම මෛත්‍රීපාල සම්බන්ධන එහෙම වෙලා තියන්නේ ඇයි ඒ? ඒගොල්ලන්ගේ මම හිතන්නේ චරිතවල තියෙන අඩුපාඩු වෙන්නේ නැති. මේ මිනිස්සු කතා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පුදුම එක්ක බයක් මොකක් හරි මේ ඒ කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ දැන් ඔය මේකෙදී වුණත් සිංගප්පූරුවේ ඉඳහම එයා කිය මොන දේ හරි යට කතා කරගන්න බැරුව පණිවිඩයක් දී ගන්න බැරුව කොච්චර මේව කරගත්තද? දැන් ඔය චෝදනාව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එල්ලෙනවා කාමරේ දොර වහගෙන ඉවරලා හැංගිලා ඉන්නවා කියලා. ඔය ඉතින් කට්ටිය කියනවා. ඒක තමයි දැන් ඒ ගැන මට පෞද්ගලිකව අත්දැකීම් නැහැ නේ කියන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ගැන මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. මොකද සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වෙලා මට අපිට ඕන වෙලාවට මාසයක් දෙකක් යනකම් එකපාරක් සම්බන්ධ කරගන්න බැරුව මේ කතා කරගන්න බැරුව ඉන්නවා කියන්නේ ඒකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. මොකද සම්බන්ධීකරණ ලේකම්ලා ගොඩක් නැහැ. ඔහු රටේ දේපල වස්තුව හොරගම් කරාද? වංචා කරාද? නැහැ කියන්නේ කොහොමද? දැන් මම පොඩි එක උදාහරණයක් කියන්නකො. මම පළවෙනි අවුරුද්දේ ඉන්නකොට එයාගේ තිබ්බා මේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. ඒ කියන්නේ එදුම්කොළ හමදෙසා නිවන්න. එතකොට ඒකේ තිබ්බ එකපාරක් ගාල්ලේ වැඩසටහන. ඒක මම ජනාධිපති මාධ්‍ය එකක ඉන්නකොට අපි එතන ඒ ප්‍රවර්ධන වැඩසටහන කරනකොට එහෙ ගිහිලා ස්ටෝල්ස් ගහලා වැඩ කරා. ඉතින් අපේ එකකින් මම ප්‍රොපෝසල් එක කරා අපි අපේ කට්ටියව ගාල්ලේ ඒ ප්‍රධාන වැඩේට සමගාමීව පොඩි ස්ටෝල්ස් ටිකක් දාලා අපි කරමු කියලා මේ දැනුවත් කිරීමේ සහ වැඩසටහනක් අපේ ළමයිවත් දාලා ඉතින් ස්ටෝල් එකක් ගහන්න ගියාම සාමාන්‍යයෙන් 10 ටෙන්ට් එක රුපියල් 2500 3000යි. අපි ටෙන්ට් එක ගන්න කියලා ඊට පස්සේ මට අවශ්‍ය වෙලා අපි මුලදෙනේ මම ඒ මාධ්‍ය අපිට ගන්න වුණාම පිටින් ගන්නවම මේව කරන්න කියලා කිව්වා හරි නෑ මෙන්න කොටේෂන්ස් දෙකක් එවන්නම් ඒ දෙකෙන් ගන්න කියලා. අන්තිමට කොටේෂන්ස් දෙක ආවේ එකක් චෙරි මීඩියා අනිත් එක මීඩියා ගෑන්. කාගේ දෙක? දෙකම චතුර එකක්. හැබැයි ඒකේ කෝට් වෙන්නේ එක ටෙන්ට් එකක් 30000යි කියලා. රුපියල් 2500 ගන්න පුළුවන් එක. රුපියල් 2500 දවසට කුලියට ගන්න පුළුවන් එක. රුපියල් 30000ක එක දවසකට. එක දවසකට. ඒතර එහෙම නැත්නම් ස්ක්‍රීන් ගන්නවා නම් වැඩසටහන ඒවත් යන්නේ එකම තැන. ගිහිල්ලා බලන්නකො ලොටරිස් බෝඩ් එකේ ලොටරිස් මොනවාද දීලා තියෙන්නේ. එතකොට SLT එකේ ඇඩ්වර්ටයිස්මන්ට් කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. එතකොට ලොටරිස් බෝඩ් ක්‍රිකට් බෝඩ් එකේ ඒගොල්ලන් කොච්චර මේ වරන් තියනවද කියලා. අනිත් අයට තරංකාරීත්වයට ගන්න ඒ කාලේ මීඩියා කරපු අයගෙන් කම්පැනි වලින් අහන්න තරංකාරීත්වයට ගන්න පුළුවන් කමක් තිබ්බති. හිම නෑ. ඒගොල්ලන් හැදෙන්නේ කවුද ඔබ කියන්නේ කවුද ඒව ගත්තේ ඔක්කොම? ඒක මේ ආයතන දෙකෙන් ඒව ගන්න කටයුතු කරා. ඉතින් මම කියන්නේ මෙහිමයි. ඒවට ඉඩ දෙන්න බැහැනේ. දේශපාලනය කරනවා. ඒ කියන්නේ මේ යහපාලනය ගැන කියාගෙන ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහොම තමයි කෙරුවා. ඒව ඇතුලේ ඒව කරා. ඉතින් මම ඒක පෞද්ගලිකව දැම්මේ ඉතින් ඒවත් එක කලකිරීමක් තිබ්බා. ඊට පස්සේ මම සම්බන්ධීකරණ ලේකම් වෙලා ඉන්න කාලේ වුණත් ඉතින් මේ අපිට ඒ යම් කිසි වරදක් පෙන්වලා දෙන්න මේව කරන තැන්වලදී අපි ඒව ගැන කතා කරාම ඊට පස්සේ ගැලපෙන්නේ නැතිකොට පොඩ මේ මග අරිනවා කතා කරන්නේ. ඊට පස්සේ ඉතින් මාස දෙක තුනක් කතා කරන්න බැරි වුණොත් මම දමල කළා. මොකද අපි ආණ්ඩුවේ සල්ලි මහජන මුදල් අරගෙන අපි වැඩ කරන්නේ නැතුව මාස ගණන් මේ වෙනකොට ඒක අවුලක් නේ. ඕක ඇතු කියන්නේ ඔය ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ වෙන මේ ඒව ඔය එහෙම නෙවෙයි. ඊට එහා ගියේ එක අවුල් ගොඩාක් තියෙනවා. තියන්න එකම දෙකක්වත් දැන් නෑ එකක් දෙකක් මිනිස්සුන්ට දැනගන්න මොකද ඒවා නෑ ඒක ඇතුලේ වාහන අවභාවිතාව එහා කෙරෝලයි. නඩත්තු වෙදි වෙන අවභාවිතාව එහා කෙරෝලයි. ඉතින් ඇත්තටම එතුමා මට හිතුණා මුල මාස දෙකේ තුනේ උත්සාහයක ඇවිල්ලා කතා කරේ ගොඩක් මේව කරගන්නත් පස්සේ වෙනකොට ඒ ටිකම වෙනස් වෙනවා. ඔබ කියන්නේ මම ඔයාට සරල කාරණයක් තව කියන්නකො. රංජන් අපි වදුන රංජන්ට ඕනේ තරම් ඔය කියන දේවල් පාර්ලිමේන්තුව තුල කියන්න තිබ්බා. අදත් එයා නිදහස්. එයා පිට කියනකොට මම රංජන්ගෙන් අහනවා රංජන් ඇයිවා මේ බය නැතු මේ කියන්නේ අපරාධනේ මේ නෑ ඔෂල බය වෙන්න දෙන්න මෛත්‍රී ලොක්කා මට කිව්වා හදිස්සි හරි මාව ඇතුළට දැම්මොත් එයා මට සමාවක් දෙන්නම් කියලා. ඔබ වගකීමෙන් කියන්නේ? මම වගකීමෙන් කියන්නේ මං ගාව රෙකෝඩින් එක තියෙනවා රංජන් මට කියපුවා. එතකොට ඒ වගේ නම් අනුබල දෙන්නේ මම හිතන්නේ හොඳ නැහැ. ඔබ කියන්නේ ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැනන් හිටියා ඔහු සපෝට් එක දුන්න රංජන රාමනායක රදිකට පාස කරන්න කියලා. ඉතින් රංජන්ට ශක්තියක් දුන්නා එයාට සමාවක් දෙයි කියලා.
රංජන්ට තිබ්බ විශ්වාසය කරුමේට ආණ්ඩුව මාරු වුණා මේ රංජන්ගේ. නැත්තම් රංජන්ට ජනාධිපති සමාවම බෙල ගොඩක් ආවා. ඉතින් එතකොට මොකක්ද අපි කියන්නේ? ඒ සරල ඒ වගේ මම දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගෙවල් දෙයක් එකතු කරලා මිලියන 800ක් කියලා ඉදන් කළා ඒක තමන්ට ඉන්න හදාගෙන කැබිනට් එකේදී ඒව හරි වැඩද? ඒ කියනවනම් ගොඩක් දේවල් තියෙනවා කියන ඉතින් වැඩක් නැහැ කියලා ඒක. එතකොට දැන් ඔබ මොකක්ද ඔබ හිතන්නේ මොකක්ද ඒ කඳවුරේ වෙන්නේ? ඔබ දන්න ඔබ ඇසුරු කරපු කඳවුරක් නෑ. ඉතින් මම හිතන්නේ ඇත්තටම පහසු කොමිසම් වල අනුව වගකීම් පැහැරහැරීම සිදු වෙච්ච කණ්ඩායම් වලට යම් කිසි දඬුවමක් තියෙන්න ඕන කියලා නිර්දේශයක් තියෙනවා. ඉතින් ඒක ප්‍රමාද වෙනවා හෝ යම් ඒ ගැන ඇත්තටම එයාගේ තීන්දුව වලට ඒක බලපාන වෙති කියලා මම හිතනවා. ඒ කියන්නේ මේ දැන් ගන්න දේශපාලන තීන්දුව තියෙනවා. හැම දේශපාලන තීන්දුවකට මේක බලපාන වෙති. එයාගේ ආරක්ෂාව සනිටුවන් කරගන්න අවශ්‍ය දේ කරනවා. ඔබ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ ගන්න හැම තීන්දුවක් පිටිපස්සෙම ওই පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා ඔහු අර පාලනය කරන ෆයිල් එකක් බවට පත් වෙලා තියෙනවා. මෙහෙමයි අපිට එහෙම ලංකාවේ ඉතිහාසය එහෙමනේ මංගාව ෆයිල් තියෙනවා කියලා කිව්ව ජනාධිපතිවරු ෆයිල් වලින් පාලනය වෙච්ච රටක් නේද අපි දැන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එදා ඇවිල්ලා ෆයිල් 300 ගණනක් පෙන්නලා ලංකාවේ ඉන්න දේශපාලනඥයෝ ගැන පිට රට දේශපාලනඥයෝ ගැන නෙවෙයිනේ කිව්වේ. ඉතින් මේ හැබැයි ඔහුට ඒ තියෙන ෆයිල් ටික ක්‍රියාත්මක කරගන්න බෑ. අතනින් ෆයිල් එක දැම්මොත් එimhe ක්‍රියාත්මක වෙනවා. ඒකනේ තියෙන්නේ. ලංකාවේ රාමුව ඇතුලේ ෆයිල් හිර වෙන ක්‍රියාත්මක වෙන දේවල් වල ක්‍රමවේදයන් තියෙනවා. ඒත් කතා කරද්දී ෆයිල් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ෆයිල් තියෙන තැනයි වැදගත් වෙන්නේ. තියෙන තැනට බලය තිබුණොත් තමයි ෆයිල් එකේ බලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම කාරණාවක් තියෙනවා. මොකද ඒක අධිකරණයේ වරදක් නෙවෙයි. මොකද විධායකය සහ ඒක ක්‍රියාත්මක වෙන කාරණා තුල මේවා වෙන කාරණයක්. ඉතින් කොහොම වුණත් මේ අද තියෙන අරගලයේ ලොකු භූමිකාවක් තමයි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කරන ඉල්ලීම. එතකොට අනිත් සිස්ටම් චේන්ජ් එක එනකොට මේකෙත් ක්ලෝෂර් එකක් එන්න නම් අඩුම ගානේ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙච්ච කණ්ඩායම් වලට හිර දඬුවම් කෙසේ වෙතත් වෙනත් දඬුවමක් හරි අඩුම ගානේ නම් කරලා මේගොල්ලන්ට මේක කරගන්න බැරුණේ ඒ වෙනුවෙන් මොකක් හරි නියමයක් ප්‍රසිද්ධියට පත් වෙනකම් මං හිතන්නේ කතෝලික සභාවත් කන්නුන් වහන්සේවත් ඒ වින්දිතයන්වත් නිහඬ වෙන එකක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි පැත්තකින් ඔබ දැන් ආයේ ජැකෙක් ගහනවනේ රනිල් වික්‍රමසිංහට. ඔව්. රනිල් වික්‍රමසිංහට ආශ්‍රයයක් තියෙනවද දැන්? නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාව අන්තිමටම හම්බුනේ මම 2020 මහමැතිවරණ ඉවරලා මාස කිහිපයකට පස්සේ. මම ඉතින් එතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරා. එතුමා දූෂිතෙක් කියන්නේ මෙහෙමයි දූෂණ වර්ග දෙකක් තියෙනවා. දූෂිතයෝ ඉන්න Tamanට හම්බ කරගන්න නැත්නම් අනුන්ට හම්බ කරගන්න ඉඩ දීලා බලන් ඉන්න. අපිට කියන්න බෑනේ UMP එක කාලේ මිනිස්සු හම්බ කරගත්තේ නැහැ කියලා. එතකොට ඒක නායකත්වයේ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ඒ හැම දෙයකටම එයාවක් කියන්න ඕන. ඔබ දනුවත්ද? එහෙම සිද්ධි? ඒකින් දැන් අර කිව්වා වගේ මේ අපි එකක් කියන්නේ. ඔය යම් අක්‍රමිකතා වුණා තැන් කියලා කියන එක මහ බැංකු වල පැහැදිලි තැන් තියෙනවනේ. නැත්තේ නෑනේ. ඒ දූෂණයන් වුණා. එතකොට වෙන දේවල් වෙච්ච. එතකොට පාස්කු ප්‍රහාරයේදී මෛත්‍රීපාල සිරිසේන ඇත්ත එයාට හැකියාවක් තිබ්බේ නැහැ නීතිය හා සාම අමාත්‍යාංශය තියාගෙන ඉන්නේ පාස්කු ප්‍රහාරය වෙන අවස්ථාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක. නමුත් ඒ දේ නැවත බාර ගන්න කටයුතු කරන්න ඔහු ක්‍රියා කරේ නැහනේ. එතකොට එතනදී අඩු වැඩි වශයෙන් අග්‍රාමාත්‍යවරයාත් වග කියන්න ඕන ඒ මෛත්‍රීපාල සිරිසේට එහෙම නිදහසේ වැඩ කරන්න දුන්නා නම් බෑ. හැබැයි මම ඔහුට කිව්වේ මේ ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා නායකත්වයේ ඊළඟ කෙනෙක්ට අවස්ථාව දෙන්න. ඔබතුමාගේ දැනුම සහ සම්බන්ධතා හරි වැදගත් රටටත් පක්ෂයටත් ගොඩ යන්න. හැබැයි ඊළඟ පෙළ පක්ෂ එක්කෙනෙක්ව පක්ෂේ නායකත්වයට දීලා මොකද තාත්තා කෙනෙක්ගේ රෝල් එක තමයි දරුවන්ව නිදහස දීලා ඊළඟ තැන ගේන. ඉතින් ඒ දේ නොවිච්ච හින්දා තමයි සජිත් ගියේ කියන කාරණාව තිබ්බ චෝදනාව. ඒක තව දුරටත් නොවෙන්න පක්ෂයේ හිටිය සුදුසු කවුරු හරි කමන්නේ අකිල වේවා නවීන් වේවා රුවන් වේවා කාට හරි ඊළඟට ඒ ප්‍රධාන නායකයා කියන පුටුව දීලා ජ්‍යෙෂ්ඨත්ව උපදේශකයෙක් හැටියට ඒගොල්ලන්ට මඟ පෙන්වලා ඒගොල්ලන්ට ආපහු බලය ගන්න පුළුවන් තැනක් වෙනකන් ගිනියන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරා. එහෙම කරපු කිව්වහම කිව්වා මම මාස 7කට ගිහලා දෙසැම්බර් මාස විතර වෙනකොට ඒ දේ කරන්න සුසු දේ කරනවා කියලා. හැබැයි දෙසැම්බර් මාසෙන් පස්සේ ඒ දේ උනේ මොන දෙසැම්බර්ද? මොන අවුරුදු දෙසැම්බර්? 20 දෙසැම්බර්. ඊට පස්සේ මම මාස 4ක් 5ක් නිහඬ විඳලා ඊට පස්සේ මම පක්ෂයෙන් අයින් වුණා. ලිඛිතව දීලා. හැබැයි
එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගත්ත තීරණය සහ අද වෙනකොට ඔහු ගේමක් ගහලා තියෙන දේශපාලනික වශයෙන් නේ. ඔය ඉතින් ඔහු දක්ෂයෙක් තමයි. නැත්තම් 69 ලක්ෂයක් ඡන්ද දීපු ආණ්ඩුවක ඡන්දේ ගත්ත පුද්ගලයාට ජනවරම නැහැ කියලා තර්කයක් ගේන සමාජයක ඒ තර්කයෙන්ම එයා ඔප්පු කරලා තියෙනවා එයාට ජනවරමක් එහෙමනම් තියෙන්න පුළුවන් කියලා. ඒක නැගමැති පුරුවට යන්නේ. 69 ලක්ෂ මොහොත් එක්ක ඉන්නවා කියන්නේ ඔහු කියන්නේ ඒක පැත්තකින් ඒක කියන්න බෑ. ඒ කියන්නේ මිනිස්සුන්ගේම තරකය තමයි අනිත් පැත්තට ගොඩනගා ගන්න පුළුවන් විදිහකට එයා ඒක ආක්‍රමණය කරලා තියෙනවා ඒ පුටුව. ඉතින් සහ ඔහු ඒක ගැහුවොත් මේ වෙලාවේ ගේමක් ගහලා කොහමද? මොකද ඇත්තටම මම පොඩි සමීක්ෂණයක් කරා මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ සිස්ටම් චේන්ජ් එකකට වැඩිය මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. මොකද මිනිස්සුත් දන්නා මේ ආර්ථික අර්බුදය එන්නේ මේ දේශපාලන අර්බුදය එන්නේ ආර්ථික අර්බුදයත් එක්ක කියලා. මොකද මේ අද අරගල කරන සමාජයේ මේකට ගොඩනැගෙන මිනිස්සු මේ මැරිලා ඉපදිලා පහුගිය අවුරුදු දෙක ඉපදිච්ච අය නෙවෙයිනේ. ඒතකොට 2019 ඡන්දය දෙනකොටත් එහෙමනම් රාජපක්ෂලාට තිබ්බ ඔය හොරකම කියන එක, වංචා දූෂණය කියන එක හරි මොන හරි චෝදනා තිබ්බා. හැබැයි අද මේවා ඉස්මතු වෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක. මේ වෙලාවේ මිනිස්සුන්ට මේ ගෑස් ටික ඩීසල් ටික නැති පෝලින් නැති යුගයක් හදාගෙන යන්න අවශ්‍ය පරිසරය ඉස්සෙල්ලා හදලා දීලා ඊට පස්සේ සිස්ටම් චේන්ජ් එකටත් මේ අරගලය නාස්ති නොවි ඒ ප්‍රතිඵලයක් ලබා ගන්න මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක අහෝසි වෙන්න ඕන කාරණයක්. ඒක මට හොඳටම තේරුණේ මම මෛත්‍රීපාල සිරිසේන වැඩ කාලේ. ඒ කාලේ තමයි මම හිතුවේ මේක නම් ආයි කාටවත් ගන්න හොඳ නැති තනතුරක් කියලා. ඉතින් ඒක කතා ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කරන්න තමයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. දැන් අද බලන්න ගෝඨාභය රාජපක්ෂයට විරුද්ධ වෙන්නේ රසායනික පොහොර අයින් කරලා කාබනික පොහොර ගෙනාවා කියලා. එතකොට 19 අයින් කරලා 20 ගෙනලා විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කරා කියලා. හැබැයි මේවා ඡන්ද පොරොන්දු තිබෙච්ච සෞභාග්‍ය දැක්මට නෙවෙයිද මිනිස්සු ඡන්දෙ දුන්නේ. එතකොට ඡන්ද පොරොන්දු ඉෂ්ට කරලා කෙලවගත්ත නායකයොත් අපි දැන් දැක්කා. ඒකින්ද මම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය හරියන්නේ නැහැ. බලය යන්න ඕන එක පුද්ගලයෙක්ට නෙවෙයි යම්කිසි සිස්ටම් එකකට ඒ සිස්ටම් එක ඇතුලේ තීරණ තීන්දුව ගන්න ක්‍රමයකට. කියන්නේ සම්මුතියෙන් විසම්මුතියෙන් මැද්දේ පොදු එකඟතාවයකට දැනකට. එකම සහ දැන් විධායක ජනාධිපතිව අයින් කරන්න බැහැනේ දෝෂාභියෝග කරන ලේසින්. ඒක අවුරුද්දක් විතර යන ප්‍රොසෙස් එකක් කියලා මේ වෙලාවේ නීතිවේදීන් කියනවා. හැබැයි විධායක අගමැති කෙනෙක් නම් එක ඡන්දයයි පාර්ලිමේන්තුවේ පරාජය කරන්න දින අයින් කරගන්න. ඒක තමයි තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මිනිස්සු බය තීන්දුව ගන්න. එතන පාර්ලිමේන්තුව ඇතුලේ රසායනික පොහොර වලට මාරු වෙන්න එක නවත්තලා කාබනික පොහොර වලට මාරු වෙනවා නම් ඒක ඇතුලේ ඩිබේට් කරලා වාද විවාද කළා තමයි මේ අවස්ථාවේ තීන්දුව ගන්නෙ. ඒක මේ ඒ දුරේ තියෙන දුර්වලකම. ඉතින් අපිට අපි මොකද්ද තියෙන ගැරන්ටිය විධායක ජනාධිපති ක්‍රමයේ තියාගෙන ඉදිරියේදී ඒකට අපිට හොඳ මිනිස්සුෙක්පත් කරගන්න පුළුවන් කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මිනිස්සු දුර්වලයි. හැබැයි පද්ධතියක් හැදුවොත් හරියට ඒක දුර්වල වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ රනිල් මේ ගේම ගහයිද? නැත්තම් අර අරගල භූමියට ගිහිල්ලා දැන් ඔය කියවන විදිහට මේ අරගලේ දිය කරන්න ගිහිල්ලා කෙලව ගනීද? මොකද ඔන්න අමුයම මම ඇහුවා. මම හිතනවා රනිල් එකක් අරගල භූමිය ශක්තිමත් කරයි කියලා. මොකද එයාට මේ වෙලාවේ ආගේ බලය එක පැත්තකින් ජනාධිපතිවරයාත් එක්ක බැලන්ස් කරගෙන අරගල භූමිය ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන. දෙවෙනි එක තමයි එයාට වැඩ කරන්න නම් එයාට පාර්ලිමේන්තුව තුළ නිදහස ඕන. එතකොට එයා එක පැත්තකින් ඒක ටූල් එකක් හැටියට පාවිච්චි කරයි අනිත් පැත්තට විරුද්ධව පාවිච්චි කරන්න. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැකට මේ විශ්වාසය පළ කරලා සහ සුබ පතලා තියෙනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට උදව් දෙන්න කියලා එම්බසි වලින් මෛත්‍රීපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස ළඟට ගිහිල්ලා කියලා තියෙනවා. එතකොට ඒ හැම දෙයක් එක්කම මෙයාට වැඩ කරලා මේක ගොඩ දාගන්න බැරි නම් මං හිතන්නේ ඊට පස්සේ මෙයා බින්ද වැටලා හැදෙන ආණ්ඩුවකටත් ගොඩ දාගන්න පුළුවන් කියලා. මොකද මේ ඇත්තටම ඉතින් දේශපාලනිකව ගත්තොත් අනිත් දේශපාලන නායකයෝ කැමති රනිල් වැටෙනවට මේකේ. හැබැයි ඒ වැටෙන්නේ රටනේ. රනිල් කියන්නේ පුද්ගලයෙක් විතර. රනිල්ට මගේ කැමැත්තක් නැහැ. හැබැයි මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කියලා මට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා රට. එතකොට ඒක ඉන්න මේ ගයිඩ් කරන එක්කෙනා නැත්නම් ස්ටියරින් එක අල්ලන් ඉන්නේ රනිල්. එතකොට මේ වෙලාවේ එයා වැටුනොත් අපි නිකන් අර අපි ඉන්න අත්තම කපා ගන්නවා වගේ වැඩක් තමයි කරගන්නේ. දෙවෙනි එක හැබැයි යම්කිසි දේශපාලනඥයෙක් පක්ෂයක් වැඩ කරා ඒක වටන්න හැදුවොත් ජාත්‍යන්තරේ මේ වෙලාවේ මේක දිහා බලන් ඉන්නවනේ. ඒ කරන දේශපාලනඥයට ජාත්‍යන්තරෙන් ආයි එයා ආණ්ඩුවක් හදනවට සහායක් වෙන්නේ නැහැ. ඒකින්ද අවංකවම මේ වෙලාවේ මම නම්
මගේ කැම්පේන් එක මම මේ වෙලාවේ මගේ මතයක් ප්‍රකාශ කරෙත් මම ගෝල් ෆේස් එකේ ඇත්තටම දවස් 30 ගානකින් දවස් 30ක් විතර ගිහිල්ලා. මම හැමතිස්සෙම මම මේ වෙලාවේ දකින්න විසඳුම තමයි 225ම එකතු වෙලා හදන ආණ්ඩුවක් වෙන්න ඕන. ඇත්තටම මගේ යෝජනාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි නිර්පාක්ෂික නායකයෙක් අගමැති කරන්න ඕන කියන තැනක. එක පැත්තකින් ගත්තහම රනිල් නිර්පාක්ෂික නායකයෙක් මොකද පාක්ෂිකයන් නැති පක්ෂයකින් ඉන්නේ. ශතාත්මකව ගත්තොත් පාක්ෂිකයන් අවම වෙච්ච පක්ෂයක්. කඩේ යනවද රනිල්ද? නෑ මම කියන්නේ ඉතින් කඩේ යනව නෙවෙයි. ඇත්ත කියන්නේ. ඒක ඉතින් උපහාසාත්මකව බලන්නේ මං කියපු කාරණේ ගැන. නිර්පාක්ෂික නායකයෙක් කියන එක. හරින නිර්පාක්ෂික ናයකයෙක් ඉන්න ඕනේ නැත්ද කියන්නේ. කොහොම වුණත් මම කියන්නේ මේ වෙලාවේ මේ ප්‍රශ්නය ගොඩ යන්න ඕන. එහෙම ගොඩ නොවුනොත් අපි දුක් විඳින අපේ දරුවෝ දුක් විඳිනවා. ඉතින් ජාත්‍යන්තර සහාය තියෙන හින්දා යාට ගේමක් ගහ ගන්න දුන්නොත් හැදුනොත් මාස 6ක් 7ක් ඇතුළත ආර්ථිකව ස්ටේබල් වුණොත් වහම ඡන්දයකට යන්න ඕන. ඡන්දයකට ගිහිල්ලා මොකද මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ තියෙන නියෝජනය සමාජය තුළ තියෙන මතේ විකෘතියක් තියෙන්නේ. 69 ලක්ෂ ගෝඨාභය රාජපක්ෂට නැත්තම් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන නියෝජනත් විකෘති වෙලා තියෙන. මේ වෙලාව සමහරවිට ජනතා විමුක්ති පෙරමුණ ගොඩක් ශක්තිමත් වෙලා තියෙන පුළුවන් NPP එක. ඉතින් ඒ වගේ එතකොට ඒක ඇතුලේ නියෝජනයක් නැති එක කාටවත් ඉර ඇඳලා කියන්න බෑ අරය දුර්වලයි මම ශක්තිමත් කියලා. මොකද විකෘතියමයි. එකම දේ කියන්න පුළුවන් සමාජ නියෝජනයක් නැහැ කියලා. ඔබ ඊටාම සංවේදී සහ ඊටාම වැදගත් සමාජ විවරණයක් කරන්නේ ඔය. ඔබ කියන්නේ ආයෙත් කිව්වොත් එහෙම පාර්ලිමේන්තුවේ තියෙන ජනවරම දැන් වළංගු නැහැ. ඒක අපි සමාජයේ තියෙන ජනවරම දැන් ජනතාවගේ ආකල්ප දිහා බැලුවාම සම්පූර්ණයෙන්ම සමාජයේ විකෘති ඒ විකෘතිය පාර්ලිමේන්තුවේ ඒ විදිහම තියෙනවා කියන එක. අනිවාර්යයෙන්ම. හැබැයි ඉතින් මේකත් අපි තව එකක් තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 5කටනේ ආණ්ඩුවක් පිහිට වෙන්නේ හරි ජනාධිපතිවරයෙක්නේ. ඒ මැතිවරණ දෙකක් ඇතුළත කාලේ ජනවරම අඛණ්ඩව මේ විදිහට තියෙන්නේ නැහැ. විකෘති වෙන්න පුළුවන්. විකෘති වෙනවා. දැන් හොඳම උදාහරණය තමයි 2017 පළාත් පාලන මැතිවරණ එනකොට කප් එක ගහන මේ 18 කප් පෙබරවාරි කප් එක ගහන විදිය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු නියෝජනය නෙවෙයිනේ. එතකොට එහෙමනම් එදා ජනාධිපති ගෙදර ගියේ නෑනේ. මම කියන්නේ ඒකයි. අපි ඒකත් හඳුනගෙන හැබැයි මේ වෙලාවේ මේ ප්‍රශ්නය විසඳ ගන්න කටයුතු කරන්න ඕන දේශපාලනික පටු අරමුණු වලට යන්නේ නැතුව මම ඇත්තටම කියන්නේ පාර්ලිමේන්තුවේ 225ම මේ වෙලාවේ එක පැත්තකට අවිල්ලා ආණ්ඩුවක් හැදුවොත් තමයි මහා භූමියේ තියෙන ජනතා නියෝජන ඇත්තටම පාර්ලිමේන්තුවේ පිබුබු වෙන්නේ. ඔය හැම තැන්වලම දේශපාලන කඳුරු වල හිටපු කෙනෙක් නිසා මට පැහැදිලිව කියන්න අරගල භූමියේ දැන් කියවි මොකද්ද මේ තියෙන තත්ත්වය ගැන. දැන් අපිට ඇත්තටම පේනවනේ රටේ පොදු ප්‍රශ්නයට රටේ ජනතාව කිව්වේ ගෝටා ගෝ හෝම්. ඊට පස්සේ මයිනා ගෝ හෝම්. දෙන්නම ගෙදර යන්න කියලා තැන තමයි ජනතාව හිටියේ. එහෙ වෙනකොට දැන් ඊට පස්සේ හොරු ගෝගම කියලා එකකුත් හැදුවා. ඒ කියන්නේ 225 එපා කියලා. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය ගත්තාම රනිල් ගෝගම කියන එකකුත් හැදීලා වගේ තත්ත්වයක් තියෙනවා. දැන් රනිල්ලත් යන්න කියනවා. දැන් නෝ ඩීල් ගම කියලානේ තියෙන්නේ. හැබැයි ඒකේ ගෝ කැලල හලලා මිනිස්සු. ඒක දැක්කේ නැද්ද ඔයා? නෝ ඩීල් ගම. නෝ ඩීල් ගම විතරයි තියෙන්නේ. නෝ ඩීල් ගෝ කියන කැලල හලලා තමයි ගම හදලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු බයස්ද කියලා කියන්නත් මම දන්නේ නැහැ. ඔබට හිතෙන්නේ නැද්ද මොකක් හරි යට අරගල භූමියේ යට වෙන දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා? මට නම් හිතෙනවා මේ අද සිද්ධ වෙන හැම දෙයක්ම පාස්කු ප්‍රහාරය වගේ ප්ලොට් එකක්ද කියලත් මේ වෙලාවේ තියෙන ආර්ථිකය කළමනාකරණය කරගන්න මේ සමාජයේ පිපිරීම කළමනා කරගන්න. හැබැයි ඒක අපිට කතා කරන්නේ තව අවුරුදු දෙකක් විතර මේක ගියාට පස්සේ ආපස්සට හැරිලා පසු විවරණයක් කරනකොට මේ අරගලයටත් මහමොලකාරයෙක් ඉන්නේ කොහේ හරි තැනක. සමහරට සමාජයක පිපිරීමක් යනකොට ඒ සමාජයේ පිපිරීම කළමනාකරණය කරගන්න කොරෝනා ආපු එකත් එක්ක මේ තියෙන ආර්ථික අර්බුදය අඩු වැඩි වශයෙන් ලෝකෙ ගොඩක් රටවල් වල තියෙනවා. පොඩි මිනිස්සයාගේ ඉඳන් හැම මිනිස්සයම දන්නවා. එතකොට රජයත් මේක දේ අවුරුද්දකට කමාරකට කලින් හඳුනාගත්තේ නැහැයි කියලා අපිට කියන්න බෑ. ඒතකොට ඒ කළමනාකරණය කරගැනීමේදී මොකද රනිල් 2020 ගෙදර යන්න හිටපු රනිල් 2020 දෙසැම්බර් මාසේ ගෙදර යන්න නැතුව තියාගන්නවා. කවුද තියාගන්නේ? එයා රැඳෙනවා. හැබැයි කට කතා ගොසිප් තියෙනවා රාජපක්ෂ ආණ්ඩුවම රනිල්ට යන්න එපා කිව්වා කියලා. වා ඉන්නවා පාර්ලිමේන්තුවේ ඉන්න කියලා. ඒ කාලෙට කියලා නිවුස් බැලුවොත් ඇති. දැන්ට මාස 3-4ක් ආපස්සට ගත්තොත් වජිර අබේවර්ධනගේ නිවුස් ආටිකල් තියෙනවා කියනවා රනිල් තමයි අගමැති වෙන්න ඕන රනිල්ට විතරයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් කියලා. මේ අද වෙන එකේ පෙර නිමිති නෙවෙයිද ඒ කිව්වේ. ඔබ කියන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ ඩීල් එකක් තිබිලා ඒක ප්‍රතිඵල විතර මේ අලුත් අගමැති වෙන්න කියලා. නෑ ඩීල් එකක් නෙවෙයි. මේ දෙදරුම එනකොට කළමනා කර ගැනීමේ හොඳ ඔප්ෂන් එකක් රනිල් කියලා රාජපක්ෂ දැනන් හිටියා. දැනන් හිටියා වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මොකද රනිල්ට තියෙන රනිල්ගේ තියෙන ඩිප්ලොමැටික්
හැකියාව අනිත් රනිල්ගේ තියෙන මම ඇත්තටම මේ රනිල්ගේ හොඳ ගණනක් කැමති නැහැ මොකද මම රනිල් කියන පුද්ගලයා මෙහි මොහොතේ ඇත්තටම එයා අගමැති නොවි එයාට මේකට විසඳුම් ටික දෙන්න තිබ්බ විදේශ ඇමති හැටියට නැත්තම් මුදල් ඇමති හැටියට අගමැති කමටම වාඩි කර නොකර හැබැයි කොහොම හරි වුණානේ රනිල් හොඳ නෑ කිය රනිල්ට අකමැති වුණත් රනිල් එයාගේ හැකිය මේ අරබුදයේදී එයාගේ හැකියාව අපි ඒක ප්‍රායෝගිකව දැක්කොත් ඩොලර් එක පල්ලෙහාට අපි ඒවා මම කියන්නේ ඒවා සමහර එක එක විදිහට නිරෝධන හැබැයි අපිට නැත්තේ ඩොලර් නම් අපිට ඕන ඩොලර් නම් ඩොලර් තියෙන්නේ පිට රටවල් වල යුරෝපයේ සහ ඇමරිකාවේ නම් ඒ රටවල දානාපතිවරු කියනවා නම් මෙහෙ කියලා ඒ පිළිගැනීම දැන් අනිත් නායකයන් ඒක ගිහිලා කරේ නෑනේ මම හිතනවා අපේ රට තුළ දේශපාලනය පරිපාලනය වෙන්නේ පිට රටවල් වල දේශපාලන වලින් හොඳම උදාහරණය තමයි මේ පිබිදීමට ලොකු දායකත්වයක් දැක්වුවා කියලා මම හිතනවා ඉන්දියාව. මොකද ඉන්දියාව බිලියන දෙකක් ණය දෙනවා කියලා ඒක ප්‍රමාද කර පරක්කු කර සමාජයේ පුපුරනකම්. ඒ වැතුලේ මොන හරි ඇති නියන්ත්‍රණ කරන ඒවා. එතකොට චීනය එක තැනකදී ඇවිල්ලා තව මේ වෙලාවේ චීනය IMF යන්නේ නැත්නම් බිලියන 3.5ක් වගේ ණයක් දීලා IMF එකෙන් ඈත් කරලා කරන්න හදන දේශපාලනයකුත් තියෙනවා. ඇයි මේගොල්ලන්ට මොකක් හරි රුදාවක් තියනවද නැහනේ. ඉතින් අපේ රට අපි කුඩා ආර්ථිකයක් කුඩා රටක්. අපිව පරිපාලනය කරගන්න විදේශ රට මොකද අපි ඉන්න තැන හරි ලොකු මර්මස්ථානයක්. ඒතකොට ඒකත් එක්ක අපිව පරිපාලනය කරගන්න විදේශයන් වලට උවමනාව තියෙනවා ඇති. ඒ කාරණා කරනවා ඇති. ඉතින් මේ ඔක්කොගෙම සංකල්පයක් හැටියට තමයි අපි අන්තිමට ඉස්සරහට යන්නේ. දැන් අපි අවසාන වශයෙන් කතා කරමු දැන් අරගල භූමියේ විශාල හඬක් තියෙනවා. අර එදා පැනලා ගැහුවනේ මගිනා ගෝගමට සහ ගෝටා ගෝගමට ගැහුවනේ පොදු ජන පෙරමුණේ මැරයෝ කියලා අපි සමාජයේ කතා වෙනවනේ. දැන් මේ අය අත්තරණු ගන්නේ නැතුව අර පස්සේ ඇතිවෙන කලබගෑනියට සම්බන්ධ වුණු පුද්ගලයෝ ඕගාල අත්තරණු ගන්නවා. අතන ප්‍රධාන අර්බුදය හදපු පුද්ගලයෝ අපි නම්ගම් එක්ක දැක්ක හිටපු අගමැතිවරයා ඉන්නවා ඇමතිවරු ඉන්නවා මේගොල්ලෝ තමයි මේකේ මහමොලකාරෝ ඇස් දෙකට පේනවා. එක්කෙනෙක්වත් අත්තරණු අරගෙන නැහැ. ඒතකොට ගන්න බවක් පේන්නෙත් නැහැ. ජනතාව කියනවා ඕක වෙන්නේ නැති වැඩක් ඕක කවුරු ආවත් ඒ මිනිස්සුන්ට නම් අත තියන්නේ නැහැ පොඩි මිනිස්සු අත්තරනට ගත්තට කියලා කියවෙනවා. මේක කොහොමද අරගල භූමියේ තියෙන මේ තත්ත්වයත් එක්ක ගැට ගැහෙන්නේ? එහෙමයි. මේ රටේ දේශපාලනය අපිට වෙන විදිහකට කියව ගන්න අපි මැරිලා ඉපදිලා නැහනේ. මේ රටේ ඔක ප්‍රධාන පක්ෂ දෙකකින් හැදෙන කොයි ආණ්ඩුවක් ආවත් නීතිය ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ ওই විදිහට තමයි. අරගල ඉල්ලන්නේ ඒක නෙමෙයි හැබැයි. නෑ ඒකින්ද තමයි මම කියන්නේ නීතිය හැමෝට සමානාත්මකව ක්‍රියාත්මක වෙන්න ඕන. වැරදිකාරයෝ ඔක්කොම ගන්න ඕන. ඒක අරගල භූමියට ඇවිල්ලා ගහපු අයටයි අරගල භූමිය මේ අරගලේ දියාරු කරන විදියට අරගලේ නාමයෙන් හොරකම් කරපු ගෙවල් ගිනි තියපු අයටයි එක විදියට ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිඥ ප්‍රජාව සහ මේ වෙලාවේ තියෙන තාක්ෂණිකව අපිට තියෙන වාසිය සෝෂල් මීඩියා කැමරා CCTV දර්ශන ඒවත් එක්ක නීතියට සහ ආණ්ඩුවට පැනලා යන්න බැරි තැනකට හිර කරගන්න ඕන මේ කතාව. මොකද ජනතා අධිකරණයකුත් තියෙනවනේ. හරි. රනිල් වික්‍රමසිංහ ඕකට ඉඩ දෙයිද? අන්න ප්‍රශ්නේ. හරි සරලයි. මම නම් කියන්නේ දැන් තියෙන විදියට මේ අරගලයත් එක්ක මිනිසුන්ගේ ආකල්පවල වෙන පිබිදීමත් එක්ක ඉස්සරහට දේශපාලඥයෝ මිනිස්සුන්ගේ රූකඩ වෙනවා. දැන් ඔබ හිතනවාද මේ අරගලය අපි අවසන් කරමු මේ අරගලය දිගටම මෙහෙම පවතීවිද? එහෙම නැත්නම් මේ අරගලය දිය කළා දාවිද? නැත්නම් මේ අරගලකරුවන්ට මෙපා වෙලා ඒගොල්ලෝ ගෙදර යාවිද? නැත්නම් මේ අරගලය අවසානයේ දාරුණු පිබිදීමකට පත් වෙලා රනිල් වික්‍රමසිංහත් ගෙදර යවන තැනට පත් වේවිද? මම හිතනවා අනිත් එක අපිට තේරෙනවා මේ අරගලයේ ජයග්‍රහණ මොකක් හෝ අපිට ලබා ගන්න ව්‍යවස්ථාවයි නීතිය ඇතුලේ. එතකොට මේ වෙලාවේ මම හිතන මේ අරගලයට ලොකුම ජයග්‍රහණය තමයි පාර්ලිමේන්තුවම එකතු වෙලා ඉස්සල්ලාම තියෙන ආර්ථික අර්බුදය විසඳන එක. දෙවෙනි එක තමයි මේ අරගලය පාර්ලිමේන්තුව විසින්ම පරාජය කරන එක. මේ අරගලකාරයන්ව මර්ධනය කළා හරි මේව කළා හරි. මොකද ඊට පස්සේ හිතේ ඇති වෙන අරගලය ඊළඟ කතිරෙන් මුළු පාර්ලිමේන්තුවේ තියෙන මජර දේශපාලනයෙන් පරාජය කරනවා. ඒ කියන්නේ ඔබ කියනවා අරගලය මර්ධනය කරන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවට. නීති මේ රටේ නීතිය ක්‍රියාත්මක විදිහට ඕන මර්ධනය කරන්න පුළුවන්. ඒක වෙන්න බැරි කමක් නැහැ නේ. ඔබ කියන්නේ මර්ධනය කරන්න ඕන කියලාද? මර්ධනය වෙයි සමහර වෙලාවට.
වෙන ප්ලෑන් එකක් ඔබේ හිතේ තියෙනවද? නෑ නෑ මගේ හිතේ නෑ. මම කියන්නේ ඒක දැන් ඔබ අරගලේ ඉන්නවා දවස් 30 ගානක්. ඔබ අරගලේ දවස් 30 ගානක් ඉඳගෙන ඔබත් ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එරෙහි අරගලකාරයෙක්. නෑ මොකද හේතුව ඔබට පුළුවන්කමක් නෑ ජනාධිපතිවරයාට අගමැතිවරයාට අයින් වෙන්න කියලා කියන්නේ. මම කියලා නෑ. ඔබ ජනාධිපතිවරයා ඉතින් එතන ප්‍රධාන සටන් පාඨය ගෝඨාගෝගම සටන් පාඨය ජනාධිපතිවරයා ඉවත් වෙන්න මම අද වෙනකන් ගෝඨාගෝ හෝම් කියන සටන් පාඨය කියලා නෑ. ඉතින් එහෙනම් ඔබ එතෙන්ට යන්නේ? මම එතනට යන්නේ පැහැදිලිවම සාමකාමී අරගලයක් කරන්න ඕන 225 එකට හේතු කරලා මෙතන ආකල්පයේ වෙනසක් ඇති වෙන මේ ආකල්පයේ වෙනසක් ඇති වෙන සමාජයේ මේ සම්දිස්ථානයට උපරිම සහාය දෙන්න ඕන හින්දා හැබැයි මම කියනවා ගෝඨාගෝ හෝම් ගෝඨා ගෙදර යන්න ඕන ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් කියලා. ඒක ගමු හරි. එතන හරි. ගෝඨාගෝ කිව්වම යන්න ඕන විධාකාරය විදි කෙනා එතන ඉන්නවා. හරි. එතකොට දැන් ඔබ ආයිත් නැවත කියනවා මේ රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ අගමැතිතුමාට පස්සේ ඔබ කියනවා ඉස්සෙල්ලා අපි සිස්ටම් එක හදන්න කලින් ඉස්සෙල්ලා රට ගොඩ අරගෙන ඉමු කියලා. ඔව්. ඉතින් දැන් රට ගොඩ ගන්න අපේ අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට ගොඩ ගන්න කියලාම නෙවෙයි මම කියන්නේ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. හරි. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඇමතුරු අයින් කළා ඇමතුරු මාරු කළා කුට්ට මනලා එක එක සෙල්ලම් දහංගට ගැහුවනේ. ඔව්. ඔබ මේකට සහයෝගය දුන්නේ නෑනේ. ඒතර ඔබත් කිව්වනේ මේක ඔලුගෙඩි වෙනස් වෙන්න ඕනේ, ගෝඨා යන්න ඕනේ, මහින්ද යන්න ඕනේ. ඔබ එතන හිටියානේ. මම රනිල් ආව ගමන් ඔබ කියනවා දැන් අපි කමන්නේ සිස්ටම් එක පැත්තකින් තියලා අපි chance එකක් දීලා බලමු මේ ආර්ථික හදන රනිල් chance එකක් දෙන්න. රනිල්ට ගොඩක් chance දෙන්න කියන්නේ ඕනෙම කෙනෙක් කොයි ක්‍රමයකින් හරි ඔය තනතුරට වාඩි වුණාට පස්සේ අඩුම ගානේ මාසයක්වත් chance එකක් තියෙනවනේ. එයාට tangible මිනිස්සුන්ට දැනෙන ප්‍රමාණය වෙනසක් ආර්ථිකය වෙනවද කියලා. මේ පෝලින් ටික අයින් වෙන්න ඕන. මිනිස්සුන්ට තුන් වේල කන්න තියෙන්න ඕන. බෙහෙත් ටික ඕන. අද හෘද heart patients වල බෙහෙත් නැහැ. අරගලේ සමාජ අරගලේ අයිතිකාරයෝ ගෝල් ෆේස් ඉන්න අය නෙමෙයිනේ නේ. දැන් ගෝල් ෆේස් එකේ ගත්තොත් ගෝල් ෆේස් එකේ ඉන්නවා නිර්පාක්ෂික අරගලකාරයෝ කියලා කොටසක්. දැන් සර්වපාක්ෂික අරගලකාරයෝ කියලා කොටසක් ඉන්නවා. ගේට් 0 කියලා අරගලකාරයෝ ඉතින් එහෙම කියලා කාටවත් ඕන විදිහට මතයක් හැදෙන්න ඕන පොදුවේ. දැන් ඔබ කියනවා දැන් මේක සර්වපාක්ෂික මේක අච්චාරුවක් ෆෘට් සලාඩ් එකක් මේක එක එක જાතියේ নানা ආකාර දේශපාලන මතවාදී සමාජය ගොඩනගන්නේ. ඒක තමයි සමාජ ක්‍රමය. හැබැයි එතනට අරගලේ හිමිකාරීත්වයක් නෑනේ. නෑ. මොකද ගමේ පොලිමේ පෙට්‍රල් පොලිමේ ඉන්න මිනිහා මේ කිරිපිටි පොලිමේ ඉන්න මිනිහත් අරගල කරුවෙක් මේ වෙලාවේ. ඕන් කිව්වේ නෑ ගෝඨාගෝ කියලා පිළිවෙලට කියන ඕන් කිව්වා මේක කරන්න බැර නම් දාලා ඵලයව කියලා. ඒතර ඒක වෙන එකක්. මේක වෙන එකක්. මේක හරි සැලසුම් සහගත එකක්. ගෝඨාගෝ හෝම් කියන එක දැන් පැතුම් කරන කියන දැන් මේ වෙලාවේ අරගල ඇතුළේ ප්‍රසිද්ධ චරිතයක් කියනවා එයා හදපු හැෂ්ටැග් එකක් කියලා. ඒතර මේ හැෂ්ටැග් එක කලින් මුළු අරගලම යන්නේ. ඒතර එක මිනිස්සෙක්ගේ ඔළුවේ ආපු අදහසක්ද මේ සමාජයකටම බෝ කරලා තියෙන්නේ. එහෙම නැහැ. සමාජයේ යම් යම් විදිහට එක විදිහට එක දෙයක අරගලය දැක්කා. මේ රටේ තියෙන ප්‍රශ්නේ දැක්කා. ඒකින්ද ප්‍රතික්ෂේප කරා. ඕනෙම ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙන්නේ ඊළඟ ඡන්දකින් පරදින සමාජයේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ඉඳා. හැබැයි අපි බුද්ධිමත් ව්‍යවස්ථාව දන්න නීතිය දන්න කට්ටියත් එක්ක කොහොමද මේ අරගලේ ඉස්සරහට අරන් ගිහිල්ලා මේ අරගලේ ජයග්‍රහණයක් ගන්න පුළුවන් කියලා කතා කරොත් එතනදී කියයි පාර්ලිමේන්තුව ඇතුලේ විධායක ජනාධිපති ක්‍රමය බලය අඩු කරලා පස්සේ ව්‍යවස්ථාව වෙනසක් ගෙනල්ලා සිස්ටම් එක හැදෙන්න ඕන. නායකයාගේ ඉඳන් පුරවැසියට යනකම් ජනාධිපතිගේ ඉඳන් පල්ලෙහාම සේවකයට යනකම් ඒගොල්ලන්ගේ හොරකමට පැවැත්මක් නැති. දැන් අපි ගත්තොත් නීතිඥයෝ ඉන්නවා සමහර අය ඇවිල්ලා කියන ව්‍යවස්ථාව ඉරලා හරි මේක හදන්න ඕන කියලා. ව්‍යවස්ථාවල ප්‍රතිඥා දීලා. වෛද්‍යවරු හිපොක්‍රටික් ඕත් එක ඉරලා දාලා එහෙම රටක් හැදෙන්නේ නැහැ. අපි අවසන් කරමු. මට අවසාන වශයෙන් කියන්න භූමිය තියේද ගෝල් පේස් භූමිය අරගල කරුවන් හැමදාම රනිල් ඉන්නකන් තියෙයි. අඩුම ගානේ රනිල් ඉන්නක. ඊට පස්සේ යන කට්ටියත් තියාගන්නේ මොකද මේ වෙලාවේ බලය බැලන්ස් කරගන්න ඔය අරගල භූමිය හරි වැදගත්. ඒ කියන්නේ ඔබ කියන්නේ අරගල භූමිය පාවිච්චි වෙනවද? ඒක රනිල් අරගල භූමිය පාවිච්චි කරනවද කියන්නේ? අරගල භූමියටනේ විධායකයෙක් බය. අරගල භූමිය තියාගන්න එපා විධායකයෙක්. දැන් ඒ දෙක බැලන්ස් වෙන්නේ හැම එකම බැලන්ස් එකක්. රනිල්ගේ පැවැත්ම අරගල භූමියේ පැවැත්මත් එක්ක සමානුපාතික රනිල් පවතින්න නම් අරගල භූමිය පවතින්න ඕනේ. අරගල රනිල් නෙවෙයි ඊළඟට හැදෙන එකක් පවතින්න හරි. මොකද විධායකයෙක් වෙනත විරුද්ධ වෙන තැනක හින්දා. බොහොම ස්තුතියි ඔබ තේරුම් ගන්න මේ කිව්ව කතාව ඔබට කියව ගන්න පුළුවන් විදිහට ඔබට දැනෙන විදිහට අපි ඒ අයිතිය ඔබට බාර කරනවා. ඔබට ස්තුතියි මේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි ඔබටත්.